ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. අපි ගිය සතියේ කලින් සතියේ අපිට නිවාඩුවක් හම්බුණා නේද? එසක් පොයත් එක්ක. ගිය සතියේ කලින් සතියේ අපි එදා දවසේම කරේ අපිට අදාළව තියෙන මොනවාද? ෆස්ට් ලෙසන් එකට අදාළව තියෙන තියරි ටික. right? එතකොට අද අපි කතා කරමු නම්බර් සිස්ටම් වල අපිට ගිය සතියේ කලින් සතියේ නම්බර් සිස්ටම් කතා කරන්න ඕනේ නැහැ. ඒක නිසා අපි නම්බර් සිස්ටම් වල යම් ප්‍රමාණයක් ඉස්සරහට යමු. right? වෙලාව හම්බුනොත් අපි තියරි පැත්ත ගැන පොඩ්ඩක් බලමු ෆස්ට් ලෙසන් එක. right? හරි. right. අපි මේ වෙනකොට නම්බර් සිස්ටම් වල conversions අඳුනගෙන තියෙන්නේ. right? conversions වර්ග අපි අඳුන ගන්නවා කීපයක්ම. right? කට්ටිය කනෙක්ට් වෙන ගමන් ඉන්නේ right කමන්න අපි ඕනෙම. ඊට පස්සේ අපි conversions ටික වෙන වශයෙන් අපි කතා බහ කරා නේද? දශමය සංඛ්‍යා පද්ධතියේ තියෙන අගයන් දශමයේ නොවන සංඛ්‍යා පද්ධතියට කන්වර්ට් කරන්න decimal to non decimal කියලා අපි කිව්වා. right? ඊළඟට දශමයේ නොවන සංඛ්‍යා පද්ධති වල තියෙන අය දශමයේ සංඛ්‍යා බවට පරිවර්තනය කරන්න. ඊට පස්සේ binary කට්ටිය octal hexadecimal කරගත්තා. hexadecimal and octal කට්ටිය binary වලට අරගෙන ආවා. ඒ conversions ටික ගැන අපිට හොඳ idea එකක් තියෙනවා දැන්. ඒ වගේම තමයි අපි අන්තිම වතාවට කතා බහ කරනකොට එකතු කිරීම විවිධ පාද වලින් අපිට හම් වෙනකොට අපේ සංඛ්‍යා එකතු කිරීම අපි කතා බහ කරා. ඒකට එකතු කරනකොට මම කියපු දෙයක් තමයි මේ පාදයන් අසමාන නම් නැත්නම් වෙනස් සංඛ්‍යා පද්ධති දෙකක ඉන්න අය නම් එන්නේ අපිට ඒ දෙන්නව එක ජාතියක සංඛ්‍යා පද්ධතියක ඉලක්කම් දෙකක් බවට පරිවර්තනය කරගන්න වෙනවා කියලා. right? එතකොට මට මතකයි මම ඒක ඔයගලන්ට plan එක ඇඳලා මේ විදිහටයි අපිට ය아가න්න පුළුවන් වෙන්නේ කියලා කතා බහ කරා. එතන අවසානයේට මම මෙන්න මේ ගාන දුන්න මේ ගාන මට ඩිස්කස් කරන්න හම්බුන්නේ නැහැ මට මතක විදිහට. එහෙම නේද? මට පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න කට්ටිය. පස්වෙනි ගාන අපි කතා බහ කරේ නෑ නේද කියලා. right. okay that's it. හරි. එතකොට දැන් අද මම මේක කතා කරන්නම් පහුගිය දේවල් ටික චුට්ටක් මතක් කරගෙනම. right? දැන් අපේ වමනාව තියෙන්නේ 8 පාදයේ සංඛ්‍යාවක් 10 පාදයේ සංඛ්‍යාවක් එක්ක එකතු කරන්න. උත්තරය 2 පාදයේ සංඛ්‍යාවකින් තමයි ගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. right? එවනම් අපි පැහැදිලිවම දන්නවා 8 පාදයේ සහ 10 පාදයේ දෙන්න එහෙම්මම තියාගෙන එකතු කරන්න බෑ. මේ දෙන්නව එක જાතියේ සංඛ්‍යාවන් බවට නැත්නම් එක පාදයේ සංඛ්‍යාවන් බවට පත් කරගන්න ඕනේ. right? එතකොට අපිට යන්න පුළුවන් plan එක මොනවද? එක plan එකක් තමයි 37.4 8 පාදයෙන් තියෙන කෙනා වෙහෙන්න තියාගෙන 10.5 කියන කෙනා 8 පාදයේ කෙනෙක් බවට පරිවර්තනය කරගන්න ඕනේ. right? ඕක තමයි එක plan එක. right? එහෙම නැත්නම් 10.5 කියන එක්කෙනා 10 පාදයේ කෙනෙක් විදිහට තියාගෙන 27.4 කියන එක්කෙනා 10 පාදයේ කෙනෙක් බවට පරිවර්තනය කරගන්න ඕනේ මූලිකව. right? ඒක තව ක්‍රමයක්. right? එතකොට මේ පළවෙනි ක්‍රමයේ විදිහට අපි කතා කරොත් අපේ උත්තරේ එන්නේ 8 පාදයෙන් ඊට පස්සේ 8 පාදය 2 පාදයට පරිවර්තනය කරන්න පුළුවන්. පුතේ මං කියන එක පැහැදිලි මදිද? හරි. ඉන්න මේ අවට වහිනවා. මම මේ හෙඩ්සෙට් එකට මාරු වෙනවා. ඒක ලේසියි.
අනිත් අයට මම කියන එක පැහැදිලි නැතිද? පොඩ්ඩක් මට කන්ෆර්ම් කරන්න. ක්ලියර්ලි ඇහෙනවද? හරියි ඔකේ. සමහර අයට පැහැදිලි නැති කියලා කියනවා. කවන්නේ මම headset එකට මාරු වෙනවා. හරි. දැන් පැහැදිලිද? බුද්ධි? right. හරි. right. තාම ඇහෙන සද්දෙ මදිද? නුවන්ට දැන් ක්ලියර්ද? right. හරි. අපරකින් මම මෙහෙම මයික් එක චුට්ටක් චෙක් කරගන්න. එතකොට වැඩේ පැහැදිලි. හරි. පුතේ මං කියන එක ඇහෙනවද? කලින්ට වඩා දැන් සද්දය අඩුයිද? right. හරි. right. හරි. 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 right. okay. right. okay. හරි. කොහේ හරි ගැටලුවක් වුණොත් පොඩ්ඩක් මාව ආයි දැනුවත් කරන්න. right. right. හරි. එතකොට අපි කතා කර හිටියේ අපේ පළවෙනි ක්‍රමය ගැන. පළවෙනි ක්‍රමේදී අපි කරේ 37.4 අටේ පාදයේ විදිහටම තියාගෙන 10.5 අටේ පාදයකට අරගෙන ඇවිල්ලා ඒ දෙන්න එකතු කරලා අටේ පාදයේ උත්තරයක් අරගෙන ඒක දෙකේ පාදයේ උත්තරයක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. එතකොට අවසාන උත්තරය එනවා. දෙවෙනි ක්‍රමය 37.4 10 පාදයේ කෙනෙක් කරලා එයාව 10.5ත් එක්ක එකතු කරලා 10 පාදයේ උත්තරයක් අරගෙන අපිට පුළුවන් එයාව දෙකේ පාදයේ කෙනෙක් බවට පරිවර්තනය කරන්න. right. එතකොට ඔන්න ඔය ප්ලෑන් දෙක තමයි අපිට තියෙන්නේ. මීට වඩා දුරස්ත වෙන ප්ලෑන් ගැනත් කතා කරන්න පුළුවන් නේද? තව එක ප්ලෑන් එකක් ගැන මම ඕනනම් කියන්නම්. right. තුන්වෙනි ප්ලෑන් එක විදිහට ඔයගලන්ට අරගන්න පුළුවන් 37.4 ලියනවා දෙකේ පාදයේ කෙනෙක් බවට. right. ඊළඟට 10.5ත් අරගෙන එනවා දෙකේ පාදයේ කෙනෙක් බවට පරිවර්තනය කරලා. ඊට පස්සේ එකතු කරනවා උත්තරය එනවා දෙකේ පාදයේ කෙනෙක් විදිහට. හරි. එතකොට මේ ඕනම විදිහකින් ඔයගලන්ට ගාන අප්‍රෝච් කරගන්න පුළුවන්. හරි. මේ ක්‍රමවේද තුන හොඳට ඔලුවට ගියාද? ඒ කියන්නේ මෙන්න මෙහෙමයි යන්න පුළුවන් කියන එක මේ සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් මට කියන්න. ඔව්. කන්ෆර්ම් කරන්න ක්ලියර්ද කියලා? right. නුවන්ත අපි බලමු කොහොමද කියලා. උත්තරේ කොහොමද එන්නේ කියන එක. right. හරි. right. මම මතක් වෙන්නත් එක්ක ඔයගලන්ට මේ ක්‍රම තුනෙන්ම වැඩේ කරලා පෙන්නන්නම්. එතකොට පළවෙනි ක්‍රමේ
right පළවෙනි ක්‍රමයේ විදිහට අපි ගන්නවා 37.4 ඒ විදිහටම right 10.5 අටේ පාදයේ බවට පරිවර්තනය කරගන්න ඕනේ. එහෙනම් 10.5 අටේ පාදයට අපි පරිවර්තනය කරගන්නේ කොහොමද? 10 කියන කෙනා 8ෙන් බෙදනවා 1යි ඉතිරි 2යි right ඊළඟට 0.5 කියන කෙනා 8ෙන් වැඩි කරනවා එතකොට එනවා 40 කියන අගය එක දශම ස්ථානයයි. ඒත් මගේ උත්තරයට එන්නේ 1යි 2යි කියන අගයන් දෙක එනවා දශමතිත මේ කියන පූර්ණ සංඛ්‍යාව වෙනවා 4 right එහෙනම් මට එනවා එකතු කිරීම 12.4 අටේ පාදයෙන් right 10.5 අටේ පාදයට අරගත්තම 12.4යි දැන් මේ දෙන්නමයි එකතු කරන්න තියෙන්නේ right හරි එතකොට මං 37.4ට 12.4ක් එකතු කරනවා අටේ පාදයෙන් 4යි 4යි 8යි මේ අපි එකතු කරන්නේ අටේ පාදයෙන් එහෙනම් අපි concentrate කරන්න ඕනේ අටේ බල ගැන right එතන 4යි 4යි 8යි 8ට අටේ ගොඩවල් 1යි ඉතුරු බිඳුවයි right දශම තිත එනවා 7යි 1යි 8යි 8යි 2යි 10යි 10ට අටේ ගොඩවල් 1යි ඉතුරු 2යි මේ දෙක උත්තරේ කොටසක් විදිහට දානවා ඊළඟට 3යි 1යි 4යි 1යි 5යි 52 ඒ විදිහටම ලියන්න පුළුවන් right එතකොට 52යි 8 තමයි අපිට අටේ පාදයේ උත්තරේ 52.0 තමයි අටේ පාදයේ උත්තරේ විදිහට එන්නේ දැන් ඊළඟට කරන්න ඕනේ මෙයාව දෙකේ පාදයට කන්වර්ට් කරගන්න ඕනේ නේද මෙයාව දෙකේ පාදයට අපි හරව ගන්න ඕනේ මොකද උත්තරේ ඉල්ලලා තියෙන්නේ දෙකේ පාදේ කොහොමද අපි මෙයාව දෙකේ පාදයට හරවන්නේ 52යි දැන් දශම කොටස අපිට අතාරින්න පුළුවන් මොකද බිඳුවනේ අපිට ආවේ උත්තරේ right අතාරින්න පුළුවන් ඒතර 52 කියන කෙනා අපිට අටේ පාදයෙන් ලියන්න තියෙන්නේ sorry අටේ පාදයේ කෙනා දෙකේ පාදයෙන් ලියන්න තියෙන්නේ අටේ පාදයේ එක්කෙනෙක් දෙකේ පාදයෙන් ලියනකොට අපි පාවිච්චි කරන්නේ මොනවද මේ වගේ ස්ථාන තුනකින් අපි අටේ පාදයේ එක සංකේතයක් ලියා ගන්න. අපි දන්නවා මේවයට තියෙන අගයන් 1 2 4 කියන අගයන් කියලා. එහෙනම් මේ ටික පාවිච්චි කරලා අපිට අදාළ අගය හදා ගන්නයි ඕනේ. එහෙනම් අපි හදා ගන්නවා 1.1 එහෙම තමයි 5 හැදෙන්නේ. 0.1 කියන එකෙන් අපිට හදා ගන්න පුළුවන් 2. එහෙමනම් අවසාන උත්තරය අපිට හම්බ වෙනවා 1.1. ඕක තමයි අවසාන උත්තරේ වෙන්න ඕනේ ඕගලන්ට එන. දැන් ඕගොල්ලෝ මොන ක්‍රමයෙන් හැදුවත් අන්තිමට මේ උත්තරේ එන්න ඕනේ. right ඒක සහතිකයි. හරි. මේ කරපු දේ තේරුණාද? හැමෝම කන්ෆර්ම් කරන්න. ගැටලු තියෙන අය අහන්න. හරි. නුවන්ත උත්තරේ හරි නේද? ඔයාට ආපු උත්තරේ තමයි පුතේ මට අවිලා තියෙන්නේ. මොන විදිහෙන් හැදුවත් ඒ උත්තරේම එන්න ඕනේ. right හරි. දෙවෙනි ක්‍රමය මොකක්ද? අපි අරගත්ත දෙවෙනි ක්‍රමය තමයි 37.4 කියන අටේ පාදයේ එක්කිනා හරව ගන්නවා අපි මොකක් විදිහටද? 10 පාදයේ සංඛ්‍යාවක් විදිහට. right ඒක තමයි දෙවෙනි පදේ 10.5 ඒ විදිහටම ගන්නවා 37.4 10 පාදයේ එක්කෙනෙක් විදිහට හරව ගන්නවා. ඊට බලමු මේ ක්‍රමය කොහොමද වෙන්නේ කියලා. මේ තියෙන දෙවෙනි ක්‍රමය. right එතකොට 37.4 කියන අටේ පාදයේ සංඛ්‍යාව මුලින්ම අපි 10 පාදයට හරව ගන්න ඕනේ. 10 පාදයට හරවනකොට place value ටික නේද? බර සාධක ටික අපි ලියා ගන්න ඕනේ. ඒක අපි දන්නවා මෙතන එන්නේ 8.0 8.1 මේ පැත්තට එනකොට 8.1 right ඒ කියන්නේ 8.0 කියන්නේ 1යි 8.1 කියන්නේ 8යි
8 ඍණ 1 කියලා කියන්නේ 1 යට 8 පළවෙනි බලය. ඒ කියන්නේ 1 යට 8ම තමයි. නේද? හරි. දැන් අපි මොකද කරන්නේ? අදාළ සංකේතාගය අදාළ වැලියුස් වලින් වැඩි කිරීම සිද්ධ කරනවා. right? එතකොට අපිට එනවා 8 වැඩි කිරීම 3, එකතු කිරීම 1 වැඩි කිරීම 7, එකතු කිරීම 4 වැඩි කිරීම 1 යට 8. 1 යට 8 දශම සංඛ්‍යාවක් කරගන්න යන්න එපා. මොකද එතකොට දශම සංඛ්‍යාවක් කරගත්තට කමක් නැහැ. දශම කරගන්න ගන්නත් ඔයාලට බෙද බෙදා බලන්න වෙලාව යනවා නම් ඒක අපරාධ වෙලාව වැය කිරීමක්. මේක ලස්සනට සුළු වෙනවා නේද? 8 වරක් 3 24යි. 7 වරක් 1 7යි. 4 8 වැඩි කරාම නේද? 4ට 4 ඒව 1යි. මෙතනට 4 ඒව 2යි. ඒ කියන්නේ භාගයයි. ඒ කියන්නේ දශම 5යි. නේද? ඒතර මේකෙන් උත්තරේ එනවා කීයද? 24යි 7යි 31යි 31යි දශම 5යි කියලා. මේ එන්නේ 10 පාදයේ අගයක්. දැන් අපි මේක කරගත්තේ ඇයි? අපේ දෙවෙනි සැලැස්ම තමයි 37.4 10 පාදයකට අරගෙන එයාව අදාළ 10 අගයත් එක්ක එකතු කරලා ලැබෙන උත්තරේ දෙකේ පාදයේ සංඛ්‍යාව බවට පත් කරගන්න. right? හරි. එතකොට 37.4ට ආවා අපිට 31.5 කියලා 10 පාදයෙන්. දැන් අපි මොකද කරන්නේ? 31.5 කියන අගය. 31.5 කියන 10 පාදයේ අගය අපි එකතු කරනවා 10.5 කියන 10 පාදයේ අගය. එතන අපි එකතු කිරීමක් කරන්නේ. එතකොට අපිට හම්බ වෙනවා අපි සාමාන්‍ය විදිහට 10 පාදයේ කියලා කියන හරිම ලේසි එකතු කරන්න. right? අපි දන්නවා මොකද්ද වෙන්නේ කියලා. 5 5 10 හැපැත්තට එකක් ගියා 2යි 3යි 1යි 4යි 42යි. right? හරි. ඔව්. දැන් මේ 42 කියන අගය අපිට එන්නේ 42 බිඳුව කියන්නේ 10 පාදයේ අගයක්. මෙයාව අපි දෙකේ පාදයට හරවන්න ඕනේ. එතකොට 42.0 කියන එක දෙකේ පාදයට හරවන්න නම් මොකද කරන්නේ අපි? 42 දෙකෙන් බෙදාගෙන එන්න ඕනේ නේද? 21යි ඉතිරි බිඳුවයි දෙකෙන් බෙදනවා 10යි ඉතිරි 1යි දෙකෙන් බෙදනවා 5යි ඉතිරි බිඳුවයි දෙකෙන් බෙදනවා 2යි ඉතිරි 1යි දෙකෙන් බෙදනවා 1යි ඉතිරි බිඳුවයි. right? මම ඒ කරපු බෙදීමේ දේවල් ටික පොඩ්ඩක් එහාට ගන්න නැත්නම් වැඩේ නිකන් එක ගොඩේ වගේ තත්ත්වයක් එනවා. මම මෙතනට ගන්නම්. right? එහෙනම් අපිට 42 10 කියන අගයට එන ද්විමය අගය වෙන්නේ මොකක්ද? 1.1 දෙකේ පාදේ. ඒ කියන්නේ අපිට අර කලින් ආපු උත්තරේම මෙතනත් ඇවිල්ලා තියෙනවා. තේරුණාද? දැන් විභාගෙදී ඕගලන්ට මේ වගේ ගානකට හම්බෙන්නේ විනාඩි 2යි. ඒක නිසා ඕගලන්ට මේ මෙතඩ්ස් ටික හොඳට ඔළුවේ තියෙන්න ඕනේ විනාඩි 2කින් මේ වැඩේ කරලා ඉවර කරගන්න. right? ඒකයි ඕක තරගකාරී කියලා කියන්නේ. හරි. කන්ෆර්ම් කරන්න පැහැදිලිද මේ වැඩේ? right. හොඳයි. අනිත් අය? හරි. අපි අන්තිමටම කතා කරේ සංඛ්‍යා දෙකම 37.4 කියන එක්කෙනත් දෙකේ පාදයට ගන්නවා 10.5 කියන එක්කෙනත් දෙකේ පාදයට ගන්නවා ඒ අරගෙන බලනවා මොකද්ද දෙකේ පාදයෙන් උත්තරේ වෙන්නේ කියලා. right? හරි. අපි මේ විදිහට හදලා බලමු. තුන්වෙනි ක්‍රමයේදී අපි 37.4 right දෙකේ පාදයට හරව ගන්නවා. අතේ පාදයේ කෙනා දෙකේ පාදයට හරවන්න අපි දන්නවා මොකද කරන්නේ? බිත් 3 කොටස් වලින් අපි අතේ පාදයේ සංඛ්‍යාවක් ලියා ගන්න ඕනේ.
right 1 2 4 1 2 4 සහ 1 2 4 කියන විදිහට right හරි එතකොට 4 කියන කෙනා හැදෙනවා 1.0 7 කියන කෙනා හැදෙනවා 1.1 1කින් 3 කියන කෙනා හැදෙනවා 0.1 right එතකොට දශම තිත මෙතනට තමයි එන්නේ එහෙමනම් අපිට 31.4 කියන දෙකේ පාදයේ සංඛ්‍යාව ලියන්න පුළුවන් 0.1 1 1 දශම 1.0 right ඒකෙනුත් ඉස්සරහින්ම තියෙන බිංදු සහ පිටිපස්සෙන්ම තියෙන බිංදුව අපිට නොසලකා හරින්න පුළුවන් එහෙමනම් අවසානයේ කියන්නේ 31.4 දෙකේ පාදයට හැරෙව්වම ඔන්න ඔය උත්තරේ එනවා කියලා අපිට අරගන්න පුළුවන් right මේ දෙකේ පාදයේ එක උත්තරයක් ඊළඟට අපිට ඕන වෙනවා 10.5 නේද 10.5 කියන කෙනා එයා ඉන්නේ 10 පාදයෙන් එයාව දෙකේ පාදයට හරව ගන්න right 10.5 දෙකේ පාදයට හරවන්නේ කොහොමද අපි මේක එක සැරයක් කරා නේද මම මෙතන ටක් ගාලා කරන්නම් 10 කියන කෙනා අපි දෙකෙන් බෙදනවා 5යි ඉතිරි 0යි ආයි දෙකෙන් බෙදනවා 2යි ඉතිරි 1යි ආයි දෙකෙන් බෙදනවා 1යි ඉතිරි 0යි right ඊළඟට දශම 5 කියන කෙනා අපි වැඩි කරනවා දෙකෙන් alright යෙසිත් සාමාන්‍යයෙන් අපි 3 ඉඳලා 5 වෙනකන් තමයි පුතේ ක්ලාස් එක තියෙන්නේ. අද පොඩ්ඩක් ලින්ක් එක එවන්න ඉන්ස්ටිටියුට් එක පැත්තෙන් චුට්ටක් පරක් වෙලා තිබුණා. මං කල්ලාතුව ලින්ක් එක යවුවා. right අපි WhatsApp group එක හදන එක ගැන චුට්ටක් බලමු. මොකද මේ WhatsApp group ගැන පොඩ්ඩක් පැමිණිලි වැඩි parents ලගේ. Telegram එකට ආව නේද පුතේ? අනිත් අය මම හිතන්නේ කනෙක්ට් උනේ ලින්ක් එකෙන්. ආපු දුවල පුතාලා නුවන්ත ආව නේද? ඔව්. ඔව්. පරක් වෙලා තිබ්බ පුතේ. මම ඊට පස්සේ කතා කරලා කිව්ව ටක් ගාලා දාන්න කියලා. ඔව් Telegram එකට ඇවිල්ලා තියෙනවා. අනිත් අය කනෙක්ට් වෙලා තියෙන එකෙන් පුතේ. ටයිම් එක මතක තියාගන්න ඔන්ලයින් තියෙනකන් හැමදාම තියෙන්නේ 3 ඉඳලා 5 වෙනකන්. right? 3-5 කියන ටයිම් එක චේන්ජ් වෙන්නේ නැහැ. මගේ අර පොය දවසට කලින් සතියේ මට මිස්ටේක් එකක් වෙලා සෙෂන් එක මිස් වුණා. right? මොකද ඊට කලින් කරපු ක්ලාස් එක ඉස්සරහට ගියා. right okay හරි. කුෂාරා 3 මාර කියලා නම් පණිවිඩය තියෙන්නේ මම මේක නිවැරදි කරන්න. මොකද මගේ මේ මම ඔයගලන්ට එවන ලින්ක් එකේ මම ටයිම් එක හරියට දාලා එවනවා. මගේ අතින් ඒක වැරද්දක් වෙලා තියෙනවා නම් මම මේක නිවැරදි කරන්නම්. තප්පරයක් ඉන්නකෝ. ඔව් මේ තියෙන්නේ ඔයගලන්ට එවපු ලින්ක් එක. right මම සාමාන්‍යයෙන් ලින්ක් එක අවසානයේ start වෙන්නේ කීයටද කියලා දානවා. we are starting at 3 කියලා මම දාලා තියෙන්නේ. එතකොට ඉන්ස්ටිටියුට් එකෙන් සමහර විට වැරදිලා ඒගොල්ලෝ දාන එකත් එක්ක ඕගොල්ලෝ කන්ෆියුස් වෙන්න පුළුවන්. මම ඒක ඉන්ස්ටිටියුට් එක පැත්තට ඉන්ෆෝම් කරන්නම් අනිවාර්යෙන්. right WhatsApp group එක හදන එක ගැන මම පොඩ්ඩක් නැවත කතා කරලා බලන්නම්. මොකද පැමිණිලි පොඩ්ඩක් වැඩි right හරි අපි මේ දේවල් ටික නිවැරදි කරගමු right සංකල්ප අපි ගිය සතියේ ඒ කියන්නේ අන්තිමට සෙෂන් එක ඉවර කරනකොට එක ගාණක් හදන්න ඉතිරි වෙලා තිබුණා ඒ ගාණ තමයි අපි මේ සාකච්ඡා කරගෙන යන්නේ right මම මුල් ටික පෙන්නන්නම් right
හරි. අපිට එකතු කරන්න තිබුණේ මෙන්න මේ ගාන එකතු කරන්න කියලා තිබුණේ 37.4 10.5ත් එක්ක එකතු කරලා උත්තරේ දෙකේ ඵලයක් විදිහට ගන්න කියලා. එතකොට අපි ප්ලෑන් තුනක් හදාගත්තා. දෙන්නම 8 පාදයේ කරලා එකතු කරලා දෙකේ පාදයට කන්වර්ට් කරන්න පුළුවන්. දෙන්නම 10 පාදයට කන්වර්ට් කරලා 10 පාදයේ උත්තරයක් අරන් දෙකේ පාදයට ගන්න පුළුවන්. දෙන්නම දෙකේ පාදයට හරවලා කෙලින්ම එකතු කරලා උත්තරේ දෙකේ පාදයෙන් ගන්න පුළුවන්. දැන් අපි කතා කරන්නේ මේ තුන්වෙනි අවස්ථාව. right? හරි. එතකොට තුන්වෙනි අවස්ථාවේ අපි 37.4 කියන එක්කෙනා දෙකේ පාදයට කන්වර්ට් කරගත්තා. 10.5 කියන කෙනා දෙකේ පාදයට කන්වර්ට් කරන ගමන් හිටියේ අපේ බෙදීම ඉවරයි. දෙකට වඩා අඩු වගයක් අපිට ලැබෙනවා. එතකොට අපි යට ඉඳලා උඩට පූර්ණ සංඛ්‍යාව ලියා ගන්නවා උත්තරේ ලබා ගන්න. ඒ වගේම තමයි 0.5 කියන කෑල්ල 0.5 කියන කොටස අපි දෙකෙන් වැඩි කරන්න ඕනේ. එතකොට අපිට උත්තරේ එනවා 10ක් කියලා. අපි දශම තිත තියෙනවා. තිබ්බම දශම කොටස සම්පූර්ණයෙන් බිඳුව වෙලා තියෙන නිසා අපි දෙකෙන් වැඩි කරන එක නතර කරනවා. එයාගෙන් අපි උත්තරයට අරගන්නේ මේ පූර්ණ සංඛ්‍යාව විදිහට එන කොටස්. right? හරි. බුද්ධි මං ඔව් ෂෝට් නෝට් කරලා දාන්න පුතේ මට පොඩ්ඩක් තියෙන ටයිම් එකත් එක්ක වැඩේ සෙටල් වෙන්නේ කරගන්න විදිහක් නැතුව ඉන්නේ. කරපු දේවල් ටික මං කරලා දාන්නම්. ඒ කියන්නේ ෂෝට් නෝට් කරන්න දෙයක් නැහැ. ඕගොල්ලෝ මේ ඇත්තට මේ කරන ටික ඕගොල්ලෝ පොතේ ලියා ගන්නවානේ. කලින් ආපු නැති දරුවෙකුට තමයි ගැටලුවක් වුණොත් ගැටලුවක් වෙන්නේ. මම බලන්නම් ඒකට මොකද්ද කරන්න පුළුවන් කියලා. right? හරි. එතකොට 10 කියන එක අපිට ලියන්න පුළුවන් 1.1 සහ මේ දශම කොටස මෙතනට එනවා 0.1. right? එතකොට දැන් 10.5 කියන කෙනාගේ අවසාන පිළිතුර වෙන්නේ මෙන්න මේක. දැන් ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේ දෙන්නව එකතු කරන්න. right? හරි. මේ දෙන්නව එකතු කරන්නේ මෙන්න මේ විදිහට 1 ඒවා 5.1 ඊළඟට 1.1.1 මේ දෙන්නම දෙකේ පාදයෙන් දැන් අපිට ඉන්නේ ඒක අපි එකතු කරනවා. එතකොට 1.1.2 දෙකට දෙකේ ගොඩවල් 1යි උත්තරේ දානවා ඉතිරි අගේ බිඳුවයි. දශම තිත 1.1.2 ආයෙත් දෙකට දෙකේ ගොඩවල් 1යි ඉතුරු බිඳුවයි. මෙතන හැදෙනවා එකේ ඒවා 3ක්. ඒ එකේ ඒවා 3 කියලා කියන්නේ 3 කියන අගේ හැදෙන්නේ. ඒතර 3ට දෙකේ ගොඩවල් 1යි ඉතිරි 1යි. ආයෙත් 1.1.2 දෙකට දෙකේ ගොඩවල් 1යි ඉතිරි බිඳුවයි. ආයෙත් එකේව 3ක් 3 කියලා හැදෙනවා. එතකොට 3ට දෙකේ ගොඩවල් 1යි ඉතිරි 1යි. 1.1 වෙන්නේ 2යි. දෙකට දෙකේ ගොඩවල් 1යි කියලා අලුතෙන් එක්කෙනෙක් ඉස්සරහට යනවා. මෙතනට උත්තරේ බිඳුව වැටෙනවා. දැන් මේ එකට අදාළව තියෙන්නේ මෙතන ඔක්කොම බිඳු. ඒක නිසා මෙතන 1 කියලා අපිට දාගන්න පුළුවන්. එතකොට මේක අපිට උත්තරේ විදිහට එනවා. අපිට මේ දශම තිතේට දකුණු පැත්තෙන් තියෙන බිඳුව නොසලකා හරින්න පුළුවන්. එයා අගින්ම තියෙන බිඳුවක් නිසා. ඒක නිසා අවසාන උත්තරය අපිට ලියන්න පුළුවන් 1.1.1 දෙකේ පාදයෙන් කියලා. right. හරි. එතකොට මේ ක්‍රමවේද තුනම තේරුණාද? නුවන්ත මට අහලා තියෙන ප්‍රශ්නේ පැහැදිලි නෑ පුතේ. right okay. ඔයා හිමින් සැරේ මට ගැටලුව මොකක්ද කියලා එවන්න. අපි බලමු ක්ලාස් එකෙන් පස්සේ. right? හරි. හරි. මට දැන් කන්ෆර්ම් කරන්න කරපු දේවල් ටික පැහැදිලිද තුන්වෙනි අවස්ථාව? කොබාන උත්තරේ හරියට ආපු අය? නුවන්ත සෑහෙන බරපතල ප්‍රශ්නයක් අහන්නේ. SEO කියලා කියන්නේ වෙනම සබ්ජෙක්ට් එකක්. හරි මං හිමින් සැරේ කියන්නේ මට ඒක
මෙහෙම කියලා කතා කරන්න බැහැ පුතේ. ඒක කන්සෙප්ට්ස් ගොඩක් එක්ක එකතු වෙලා කතා කරන්න තියෙන දෙයක්. right? හිමින්තරේ වෙලාව හම්බෙන විදිහට මම කියන්නම්. right? හරි. right. okay. විසක්්‍ය හරි. අනිත් කට්ටිය හරි. මම පොඩි වෙලාවක් දෙන්නම් මේ ක්‍රමවේද එකකින් කරලා ඉන්න කට්ටිය අනිත් දෙකත් ලියා ගන්න. right? මොකද ඕගලන්ට මේක මෙහෙම ක්‍රමවේද කීපයකින් කරන්න පුළුවන් කියන එක පැහැදිලි වෙන එක හොඳයි. right? ඒක නිසා මං පළවෙනි ක්‍රමය ඕගලන්ට පෙන්වන්නම්. ඊට පස්සේ දෙවෙනි ක්‍රමය පෙන්වන්නම්. මේ විදිහට ඕගලන්ගේ ක්‍රමය ඇරුණම තියෙන දේවල් ටික ලියා ගන්න. හරිද? right. පළවෙනි ක්‍රමයෙන් හදලා නැති කට්ටිය මේ ක්‍රමයට හදලා නැති කට්ටිය මේ ක්‍රමේ ලියා ගන්න. මෙහෙමත් හදා ගන්න පුළුවන් කියන එක. ඒක ඕගලන්ගේ උත්තරේ ලියනකොට එතනින් දාගන්න ගණන සෑදිය හැකි තවත් ක්‍රම කියන එක දාලා මේ ක්‍රම ටික ලියා ගන්න. right? right. උත්තරේ ඇවිල්ලා තියෙනවා කීප දෙනෙක්ගෙන්ම. right. okay. ලිසක්්‍ය මම මේ පැත්තට පණිවිඩය දෙන්නම්. බුද්ධිය ඔයාට යාළුවෙක්ගේ පොතක් ඉල්ලගත්තොත් ඒ පොතේ තියෙන ටික ෆොටෝ ගහගත්තා නම් හරි. මොකද අපි ෂෝට් නෝට් එක තමයි පළවෙනි පාඩමටයි මේ තුන්වෙනි පාඩමේ නම් ෂෝට් නෝට් එකක් නෙවෙයි. අපි මේ කරන හැම ගානක්ම කරන විදිහ ගැන කතා කර කර තමයි එන්නේ. ඒක අපි පොතේ ලියනවා කොහොමත්. එතකොට පුතේ ඔයාගේ යාළුවෙක්ගෙන් ඔයාට පළවෙනි පාඩමේ අපි ගහපු ෂෝට් නෝට් එකයි මේක කරගත්ත ටිකයි අරගත්තා නම් හරි පුතේ. බුද්ධි ළඟදිද ක්ලාස් එකට සම්බන්ධ වුණේ? right. okay. right. okay. හරි. right. අපි බලමුකෝ බුද්ධි මොකද කරන්නේ කියලා එහෙම. right. දැනට අපි ඔහොම යමුකෝ. right. මං උදව්වක් දෙන්න පුළුවන් වුණොත් දෙන්නම්. right. මොකද පුතේ මගේ තියෙන වැඩ ටිකත් එක්ක මේ මට පොඩ්ඩක් තියෙන ටයිම් එක ටිකක් අමාරුයි හැන්ඩල් කරගන්න අමතර වැඩක් සෙටල් කරගන්න. right. හරි. පළවෙනි මෙතඩ් එක ලියලා ඉවරද? right. හරි. මම දෙවෙනි මෙතඩ් එක පැත්තට යනවා. මේ තියෙන දෙවෙනි මෙතඩ් එක.
right එතකොට දෙවෙනි මෙතඩ් එකේ අපි මුලින් කරේ මේ කොටස ඊට පස්සේ මේ කොටස කරා ඊට පස්සේ තමයි මේ කන්වර්ෂන් එක කරේ 42.0 මුලින්ම 31.5 හදාගත්තා 31.5 10.5 එකතු කරලා 42 කියලා උත්තරේ ආවා ඊට පස්සේ 42 කියන එක අපි දෙකේ පාදයේ උත්තරයක් බවට පරිවර්තනය කරා හරි ඉවරද ඉවර නම් මට ඉන්ඩිකේට් කරන්න ටක් ගාලා right එක්කෙනෙක් ඉවරයි අනිත් කට්ටිය හරි තුන්වෙනි ක්‍රමය දෙවෙනි ක්‍රමේ ලියා ගන්න බැරි වෙච්ච අය ඉන්නවනම් මට කියන්න
ඒකෙදී අපි මුලින් කරේ මේ දෙකේ අටේ පාදයේ එක්කෙනා දෙකේ පාදයට ගන්න වැඩේ සහ 10 පාදයේ එක්කෙනා දෙකේ පාදයට හරව ගන්න විදිහ ඊට පස්සේ තමයි මේ දෙන්න එකතු කිරීම සිද්ධ කරේ. රවිඳු 16 පාදයක කියලා කිව්වේ 16 පාදයෙන් එකතු කරන අඩු කරන විදිහද පුතේ? රයිට් ඕකේ හරි මම කියලා දෙන්නම්. හරි ඉවරද? ඉවර නම් ඉන්ඩිකේට් කරන්න. හරි. දෙන්නෙක් ඉවරයි අනිත් අය right. හරි මගෙන් 16 පාදයේ එකතු කරන්නේ කොහොමද කියලා ඇහුවා මම ඒක අනිත් ලියන අය ලියනවා නම් තාම ලියා ගන්න මම මේ පැත්තෙන් කරලා පෙන්නන්නම් ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. right. උදාහරණයක් විදිහට අපි අරගත්තොත් A3 B කියන 16 පාදයේ එක්කෙනා එකතු කරන්න කියනවා D5 C කියන 16 පාදයේ කෙනාට. right. එතකොට මුලින්ම අපි කරගන්න ඕන දේ තමයි මේ ABCD ඒ කියන්නේ ඉංග්‍රීසි අකුරු වලින් ලියවිලා තියෙන ටික අපි ෆිගර් අවුට් කරගන්න ඕනේ මොන අගයන්ද තියෙන්නේ කියලා. එතකොට 16 පාදයේදී A කියන්නේ 10, B කියන්නේ 11, C කියන්නේ 12, D කියන්නේ 13. right. E කියන්නේ 14, F කියන්නේ 15. එහෙමයි අපි කතා කරගෙන තියෙන්නේ. එතකොට A කියන්නේ 10 කියන අගය, B කියන්නේ 11, C කියන්නේ 12 කියන අගය, D කියන්නේ 13 කියන අගය. ඒතර අපි එකතු කරනකොට ඒ සංඛ්‍යාත්මක අගය තමයි අපි සලකන්නේ. එතකොට B1යි C1යි එකතු කරන්න කියලා කිව්වම අපි එකතු කරන්නේ 11යි 12යි. 11යි 12යි එකතු කරාම උත්තරේ 23යි. නේද? ඒතර 23ට 16 ගොඩවල් අපි බලන්නේ. මොකද මේක 16 පාදයේනේ. ඒතර මේක එකතු කරන්න කිව්වම 23ට 16 ගොඩවල් 1යි ඒ ගොඩ තමයි අපි මේ උඩට අරගෙන යන්නේ. එතකොට 23න් 16 ගොඩක් අඩු වුණාම 7ක් ඉතිරි වෙනවා. අන්නේ 7 මෙතන අපි ලියනවා. right. ඊළඟට 3යි 1යි 4යි 4යි 5යි 9යි
9 කියන්නේ 16ට වඩා අඩු වගයක්. ඒක නිසා අපිට 9 මෙතන මේ විදිහටම දාන්න පුළුවන්. A කියන්නේ 10, D කියන්නේ 13. මේ දෙන්න එකතු කරාමත් උත්තරේ 23යි. නැවත වතාවක් 23 කියන්නේ 16ට වඩා ලොකුයි. එතකොට 23 ඇතුලේ 16 එක ගොඩකුත් 7කුත් ඉතිරි වෙලා තියෙනවා. එතකොට අවසානට අපිට මේ 1 කියන එක මේ පැත්තට එනවා. එයාට යටින් තියෙන්නේ බිඳුව කියලා අපිට සලකන්න පුළුවන්. ඒක නිසා මෙතනට 1 කියන අගය එනවා. මේක තමයි අවසාන උත්තරේ විදිහට අපිට අරගන්න තියෙන්නේ. හරි. පැහැදිලිද? මගෙන් ප්‍රශ්නය ඇහුවේ කවුද? ඔව් රවිදු. රවිදු පැහැදිලිද? right හොඳයි. right. හරි. එහෙමනම් ඔන්න එකතු කරන වැඩේ නුවන්ත ඔව් ඔය නුවන්ත කියන්නේ දශම සහිත 16 පාදයේ යන්න ආවොත්ද? ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි හිතුවොත් මෙහෙම දෙයක්. F දශම 3යි B එකතු කරන්න වෙනවා 4යි C දශම D ට. ඔය වගේ ආවොත්. හරි. මේකත් කරමුකෝ. දැන් මෙතනදී හොඳට මතක තියාගන්න සංඛ්‍යා දෙක දුන්නම මේ දශම තිත හරි කෙලින් අපි ලියා ගන්න ඕනේ. එතකොට තැන් තැන් වල හිස් තැන් එන්න පුළුවන්. දැන් මෙතනට අගයක් නැහැ. ඒක නිසා අපි මෙතන බිඳුව කියලා දා ගන්න ඕනේ. B වලට පහළනුත් අගයක් නැහැ. ඒක නිසා එතනට බිඳුව කියලා දා ගන්න. එතකොට වැඩේ ලේසි වෙනවා. 16 පාදේ. දැන් මේ දෙන්න සාමාන්‍ය විදිහට එකතු කරන්න තියෙන වෙනසක් නැහැ. B වලට බිඳුවක් එකතු වුණාම B ම තමයි. right? B වලගේ 11යි 11 කියන එක අපිට අමුතුවෙන් ලියා ගන්න අවශ්‍ය නැහැ. මොකද එයා එකතු කරන්නේ බිඳුවක් එක්ක නිසා. D කියන්නේ 13 නේද? 13 කියන අගය. එතකොට 13යි 3කුයි එකතු වුණාම හැදෙන්නේ 16. 16ට 16 ගොඩවල් 1යි ඉතිරි වෙන්නේ බිඳුවයි. right? හරියට අපි 5යි 5යි එකතු කරාම 10 කියලා ආවම බිඳුව දාලා එකක් එහා පැත්තට ගෙනියනවනේ. ඒ හේතුව 10 ගොඩක් එහා පැත්තට ගෙනියනවා ඉතිරි බිඳුවයි කියන එක නිසා. ඒ වගේ තමයි මෙතනත් 3යි 3යි 16යි 16ට 16 ගොඩවල් 1යි ඉතුරු බිඳුවයි. එහා පැත්තේ ඉන්නේ 1 F කියන්නේ කවුද 15. ඒතර 15යි 1යි 16යි C කියලා කියන්නේ කවුද 12. ඒතර 16යි 12යි 28යි. එතකොට 28 කියන අගයට 16 ගොඩවල් 1යි කීයක් ඉතිරිද? 28න් 16ක් අඩු කරාම 12ක් ඉතිරි. ඒතර 12 කියන්නේ C. right? අපි 12 කියලා ලියන්නේ නැහැ මෙතන. අපි 12ට අදාළ අගය නැත්නම් 12ට අදාළ සංකේතය C කියන එක දාන්නේ. දශම තිත හරි කෙලින් අපි ඔහොම ඉවර කරගන්නවා. දැන් 4යි 1යි 5යි. right? ඔය විදිහට දශම සහිත අගයක් එකතු කිරීම ඉවර වෙනවා. right? ඔයගලන්ගේ සිලබස් එකේ මේ දශම අගයන් එක්ක එකතු කරන්න එනකොට එන්නේ ද්විමය අගයන් විතරයි. එහෙම තමයි සිලබස් එකේ කියලා තියෙන්නේ. right? නමුත් ඔයගොල්ලෝ මේක දැනගෙන හිටියට ගැටලුවක් නැහැ. හරි. පැහැදිලිද? නුවන්ත? right. හරි. හරි. එහෙනම් අද අපි ඉගෙන ගන්න යනවා මේ සංඛ්‍යා දෙකක් අඩු කරන එක. මේ අඩු කරන එක ඕගලන්ට කතා බහ කරන්න කියලා තියෙන්නේ සිලබස් එකේ එකතු කිරීමක් විදිහට හදාගෙන යන්න කියලා. right? ඔව්. හරි. thank you කසන්. right? එතකොට ඒකට අපිට සිලබස් එකේ ක්‍රමවේදයක් කියලා දීලා තියෙනවා. right? එතකොට ඔන්න ඔය ක්‍රමවේද ගැන ඕගොල්ලෝ දැනගන්න ඕනේ. හැබැයි මං සාමාන්‍ය අඩු කිරීම ගැනත් ඕගලන්ට කියලා දෙනවා. මොකද A level කරන අය විදිහට සාමාන්‍ය අඩු කිරීම පුරුදුනා කියලා වරදක් නැහැ. right? ඒත් ඕගලන්ට විභාගෙදී ගානක් ආවොත්
ඔයා කරන වැඩේ හරිද වැරදිද කියලා සහතික කරගන්න ක්‍රමවේදයක් තියෙනවා. right? හරි. ඒක නිසා අපි අද මාතෘකාව දාගමු අඩු කිරීම. හරි. right. දැන් මේ අඩු කිරීම කියන එක ඕගලන්ට කරගන්න ඉතාම ලේසි. අඩු කරන්න ටෙක්නික් එක මොකක්ද කියලා අඳුනගත්තොත්. දැන් එකතු කරන එකත් අපි පුරුදුනේ එහෙමනේ. එකතු කරන එකේ ටෙක්නික් එක ලොජික් එක මොකක්ද කියලා අපි අඳුනගන්නවා. ඒ වගේම තමයි අපි මේ අඩු කිරීමේදී අඩු කිරීමට අදාළව තියෙන ටෙක්නික් එක මොකක්ද කියලා තමයි අපි අඳුනගන්නේ. right? එතකොට අපි සාමාන්‍ය අඩු කිරීමක් ගැන හිතලා බලමු. right? ඔන්න පළවෙනි උදාහරණය. සාමාන්‍ය අඩු කිරීමක් මම අරගන්නවා මෙහෙම දෙයක්. 352කින් මම අඩු කරන්න කියනවා 178ක්. මේ දෙන්නම 10 පාදේ. අපි මේ සාමාන්‍යයෙන් දන්න කියන දෙයක්මයි අපි මේ කරන්න හදන්නේ. හරි? right. එතකොට මොකද වෙන්නේ? අපි කරන දේ තමයි 352 කියලා ලියාගෙන නේද? 178ක් ඕකෙන් අඩු කරනවා. right? අඩු කරනකොට කොහොමද අඩු වෙන්නේ? 2න් 8ක් අඩු කරන්න බෑ. නේද? 2න් 8ක් අඩු කරන්න බැරි නිසා ඕගොල්ලෝ මේ අනිත් පැත්තෙන් නේද? ඕගලන්ගේ කටේ හුරුව තියෙන්නේ මොකද්ද? අනිත් පැත්තෙන් එකක් ගන්නවා කියලා. නේද? හරි විදිහට බැලුවොත් මේ දෙන්නම 10 පාදේනේ. එහා පැත්තෙන් අපි එකක් තමයි ගන්නෙ. හැබැයි ඒ ගන්නෙ එක ගොඩක්. right? එතකොට එක ගොඩක් කියලා කියන්නේ 10 පාදයේ 10 සංඛ්‍යා පද්ධතියේදී ඔයාලට ගොඩක් කියලා කියන්නේ 10ක් කියන එක. එක ගොඩක් කියන්නේ 10ක්. අපි එකතු කිරීමේදී නේද? ගොඩවල් ගාන එහා පැත්තට ගෙනිච්චනේ. 16 පාදයෙන් එකතු කරනකොට 16 ගොඩක් තමයි අපි ඊළඟ ස්ථානෙට අරගෙන යන්නේ. එහෙනම් අපි ඊළඟ ස්ථානයෙන් එකක් ඉල්ල ගන්නවා කියලා කියන්නේ ඒ අදාළ සංඛ්‍යා පද්ධතියේ පාදයට සමාන වෙන බලයක් සමාන වෙන අගයක් තියෙන ගොඩක් තමයි ඔයාට හම්බෙන්නේ. එතකොට අපි දැන් අපේ සාමාන්‍ය අඩු කිරීමේදී අපි එකක් ගන්නවා කිය කතා කරාට ඇත්තටම 10 පාදයේදී අපි ගන්න එකක් නෙවෙයි 10ක් ඊළඟ ස්ථානයේ. එහෙනම් 2 පාදයේදී ඔයා ඊළඟ ස්ථානයෙන් එක ගොඩක් ඉල්ල ගත්තොත් ඔයාට එනවා 2ක්. 8 පාදයේ එක්කෙනෙක්ගේ එකකින් ඔයා ගොඩක් ඉල්ල ගත්තොත් ඔයා ගාවට එන්නේ 8ක්. 16 පාදයේ එක්කෙනෙක්ගෙන් ඔයා ගොඩක් ඉල්ල ගත්තොත් ඔයා ගාවට එන්නේ 16ක්. right? හරි. එතකොට ඔය අපි ඉල්ල ගන්න ගොඩ මේ එක ගොඩක් කියන එක නේද සමාන වෙනවා අගය 10ට. right? ඒ 10යි මේ දෙකයි එකතු වෙලා දැන් මෙතන හැදෙනවා අගයක් දෙක නෙවෙයි තියෙන්නේ. දැන් මෙතන තියෙන්නේ 12. ඉතින් දෙකේ පාදයේ සංඛ්‍යාවකදී දෙකක් ඉල්ල ගත්තම අන්න ඒ දෙක තියෙන අගයත් එක්ක එකතු වෙනවා. right? දැන් 2යි 10යි එකතු වෙලා 12 හැදෙනවා. 12න් 8ක් අඩු කරාම තමයි අපි 4යි කියලා දාගන්නේ. දැන් මේ එහා පැත්තෙන් එක ගොඩක් ඉල්ල ගත්තනේ. එතකොට තිබ්බ අගයෙන් එකක් අඩු වෙනවා. ඒ කියන්නේ දැන් තියෙන්නේ 4. ආයෙත් අපි දන්නවා 4න් 7ක් අඩු කරන්න බෑ. ඒක නිසා අපි කරන්නේ එහා පැත්තෙන් ගොඩක් ඉල්ල ගන්නවා. එහා පැත්තෙන් ගොඩක් ඉල්ල ගන්නකොට අපි දන්නවා දැන් එන්නේ 10ක් තමයි මේ එන්නේ. ඒතර 10යි 4යි ඔයගලන්ට හැදෙනවා 14 කියලා. එක්කෙනෙක් නේද 4 වෙනුවට ඔයාට හැදෙනවා මෙතන 14 කියලා එක්කෙනෙක්. 14න් 7ක් තමයි ඔයා අඩු කරන්නේ. 14න් 7ක් අඩු කරාම 7යි. මේ පැත්තෙන් එක ගොඩක් ගත්ත නිසා මෙතන තියෙන දැන් 2යි. 2කින් එකක් අඩු කරාම 1යි. right? ඔය විදිහට තමයි අඩු කිරීම ලොජික් එකක් විදිහට සිද්ධ වෙන්නේ. හරි?
දැන් මේක ඕගලන්ට අලුත්ම දෙයක් නෙවෙයිනේ. අර තර්කයේ තේරුම් ගන්න ඕගලන්ට ඒක වටිනවා. දැන් අපි බලමුකෝ මේ දෙවෙනි උදාහරණය ඕගලන්ට කරගන්න පුළුවන්ද කියලා. මට දැන් උදව් කරන්න ඕනේ කට්ටිය. මම කියනවා 1.1 බිඳුවෙන් දෙකේ පාදය අඩු කරන්න ඔව් 1.1 right හරි ඔන්න අපි දැන් වැඩේ කරමු මම ලියා ගන්නවා 1.1 බිඳුවේ අඩු කරන්න ඕනේ 1.1 මේ දෙන්නම දෙකේ පාදේ අපි කරන්න හදන්නේ අඩු කිරීමක් අඩු කිරීමේ ලකුණ දාන එක වැදගත් right ඒක අනිවාර්යයි හොඳයි දැන් කියන්න බලන්න මට මොකද වෙන්නේ බිඳුවෙන් එකක් අඩු කරන්න බෑ එහෙනම් අපි මොකද කරන්න ඕනේ ඔව් chat එකේ message යවන්න දැන් බිඳුවෙන් එකක් අඩු කරන්න බෑ එහෙමනම් මොකද කරන්න ඕනේ අන්න right එහා පැත්තෙන් දෙකේ ගොඩවල් එකක් ගන්නවා very good ඔන්න අපි ඉල්ල ගන්නවා එතකොට මෙතනට මට හම්බ වෙනවා දෙකක් 2.1 එකතු කරාම 2යි මෙතන තිබ්බ එකනේ ඒ එක නැති වෙලා දැන් මෙතන හැදෙනවා බිඳුවක් නේද මොකද එකෙන් එක ගොඩක් ගියාම බිඳුවයි ඉතිරි වෙන්නේ දැන් අපිට අඩු කරන්න පුළුවන් දෙකෙන් එකක් එතකොට අපි කියනවා 1යි කියලා ඊට පස්සේ ස්ථානේ දැන් තියෙන කවුද බිඳුවෙන් බිඳුවක් අඩු කරන්න එතකොට බිඳුවෙන් බිඳුවක් අඩු කරාම උත්තරේ බිඳුවයි right ඊළඟට ඉන්නවා එක්කෙනෙක් එක එකෙන් බිඳුවක් අඩු කරන්න කියලා තියෙනවා එකෙන් බිඳුවක් අඩු කරන්න පුළුවන් නේ එකෙන් බිඳුවක් අඩු කරනවා කියන්නේ අගේ වෙනස් වෙන්නේ නැහැ එකම තමයි උත්තරේ right දැන් ඊළඟට ඉන්නවා බිඳුවෙන් ආයෙත් එකක් අඩු කරන්න බිඳුව එකක් අඩු කරන්න බෑ එහෙමනම් පරණ පුරුදු විදිහටම එහා පැත්තෙන් එක ගොඩක් ගන්නවා එක ගොඩක් ගන්නවා කියන්නේ මෙතනට දෙකක් එනවා මෙයාගෙන් එකක් අඩු වෙලා මෙයා බිඳුව බවට පත් වෙනවා දෙකෙන් එකක් අඩු වුණාම උත්තරේ 1යි මෙතන තියෙන බිඳුව නිසා මෙතනට එන්නේ බිඳුවම තමයි මොකද මෙතන තියෙන්නේ බිඳුව එහෙනම් උත්තරේ ඔයාට එන්නේ මෙන්න මේ උත්තරේ right නුවන්ත වැරදිච්ච තැන තේරුණාද right හරි මේ අඩු කිරීම තේරුණාද හැමෝටම කන්ෆර්ම් කරන්න බොහොම සරල දෙයක් තියෙන්නේ ඕගලන්ට අඩු කරන්න අගේ මදි නම් එහා පැත්තෙන් එක ගොඩක් ඉල්ල ගන්න ඕනේ එක ගොඩක් ඉල්ලගත්ත ගමන් ඔයාලට අඩු කරන්න පුළුවන් ප්‍රමාණයේ ලොකු සංඛ්‍යාවක් හැදෙනවා right හරි හොඳයි අපි බලමුකෝ අටේ පාදයේ සංඛ්‍යාවකුත් අඩු කරලා ඒක තමයි තුන්වෙනි උදාහරණේ මම කියනවා 231න් අටේ පාදයේ අඩු කරන්න 176ක් අටේ පාදයේ හරි දැන් ලේසි අපි ටෙක්නික් එක දන්නවනේ 231න් අපි අඩු කරනවා 176ක් අටේ පාදයේ right අපි දන්නවා එකෙන් 6ක් අඩු කරන්න බෑ ඒක නිසා අපි එහා පැත්තෙන් එක ගොඩක් ඉල්ල ගන්න ඕනේ ඒ කියන්නේ අපිට එනවා 8ක් නේද මෙතනට එනවා 8ක් දැන් ඒ 8යි මේ එකයි එකතු වුණාම 9ක් බවට පත් වෙනවා right ඒ 9ෙන් තමයි 6ක් අඩු වෙන්නේ එතකොට උත්තරේ 3යි මෙතන තිබුණේ 3න් එක ගොඩක් එහා පැත්තට දුන්නා ඒක නිසා දැන් මෙයා ඉන්නේ 2 විදිහට 2න් 7ක් අඩු කරන්න බෑ
ඒක නිසා අපි එහා පැත්තෙන් ගන්නවා එක ගොඩක්. එතකොට අපිට මේ පැත්තෙන් එනවා 8ක්. 8යි මේ දෙකයි එකතු වුණාම 10යි. 10න් 7ක් අඩු වුණාම ආයමත් 3යි. දැන් මෙතනින් එක ගොඩක් අඩු වුණා. ඒ කියන්නේ මෙතන තියෙන 1 එකෙන් එකක් අඩු වුණාම උත්තරේ 0යි. right හොඳයි. සමහර අය කලින්ම උත්තරේ අරගෙන තියෙනවා. හොඳයි. ඒ කියන්නේ වැඩේ ඔළුවට දාගෙන. very good. right 33යි 8 පාදේ. right අපි 16 පාදයකකුත් කරමුකෝ. එතකොට අපිට ඕන විදිහකින් ගැටලුවක් ආවොත් විසඳ ගන්න පුළුවන්. right 16 පාදේ මම ඔයගලන්ට කියනවා අඩු කරන්න කියලා. ඒ බිඳුව 3 කියන 16 පාදයගෙන් අඩු කරන්න ඕනේ FD කියන 16 පාදයගෙන්. right හරි. දැන් අපි දන්නවා A බිඳුව 3 කියන 16 පාදයගේ තියෙනවා. එකෙන් FD කියන 16 පාදයගේ අඩු කරන්නයි අපි කල්පනා කරන්නේ. එතකොට අපි දන්නවා 3න් D අඩු කරන්න බෑ. දැන් අපි මේවා අගයන් ටික ලියාගත්තා නම් හොඳයි නේද? මේ ඉන්නේ 10, මේ ඉන්නේ 15, මේ ඉන්නේ 13. right? A B C D 10 11 12 13 කියන එක තමයි D වෙන්නේ. හරි. දැන් අපි දන්නවා පැහැදිලිවම 3න් 13ක් අඩු කරන්න බෑ. ඒක නිසා අපි මොකද කරන්නේ? එහා පැත්තෙන් එක ගොඩක් ගන්නවා. එතකොට අපිට හම්බ වෙනවා 16ක්. 16යි 3යි 19යි 19න් තමයි 13ක් අපි අඩු කරන්නේ. 19න් 13ක් ගියාම අපිට 6ක් ඉතිරි වෙනවා. ගැටලුවක් වුණා. මං කරා වැරදි. නේද? එහා පැත්තෙන් අපිට 16ක් ගන්න අපි ගාව 16ක් නැහැනේ බිඳුව තියෙන නිසා නේද? right? මේ බලන්න මෙතන හිතන්න පුළුවන් තැනක් තියෙනවා. අපිට 3න් 13ක් අඩු කරන්න බෑ. එහා පැත්තෙන් ඉල්ල ගන්න ඕනේ. හැබැයි එහා පැත්තේ තියෙන බිඳුව. බිඳුව තියෙනකොට අපිට ගන්න පුළුවන් ප්‍රමාණයක් නැහැ. මොකද බිඳුවයි කියන්නේ මුකුත් නැහැ කියන එක. ඒක නිසා අපිට මේ පැත්තෙන් ඉල්ල ගන්න බෑ. මුලින් එයා ගාවට යමක් අරන් ඉන්න ඕනේ. එහෙනම් ඒකට මේ පැත්තෙන් අරගන්න මුලින්. right ඊට එහා පැත්තෙන් කෙනාගෙන් ගන්න. ඊට එහා පැත්තෙන් කෙනාගෙන් මෙතනට එනවා එක ගොඩක්. ඒ කියන්නේ 16ක්. හරි. ඒ 16න් එක ගොඩක් මේ පැත්තට යනවා. එක ගොඩක් යනකොට 16ක් එනවා මේ පැත්තට. මෙන්න මේ 16 15 බවට පත් වෙනවා. right දැන් 16න් 13ක් අඩු කර 16යි 3යි 19යි 19න් 13ක් අඩු කරන්න එතකොට උත්තරේ 6 කියලා එනවා. දැන් මෙතන තියෙනවා 15 15න් 15ක් තමයි අපි අඩු වෙන්නේ. 15න් 15ක් 15න් 15ක් අඩු වෙනවා කියන්නේ උත්තරේ බිඳුවයි. මෙතන තිබ්බ 10 වෙනුවට දැන් ඉන්නේ 9. එහෙනම් අපි මෙතනට හම්බෙන්නේ 9. එහෙනම් 906යි 16 පාදයෙන්. right හරි හොඳයි. නුවන්ත හරි. right හරි හොඳයි. නුවන්තට තව එක්කෙනෙක් දාලා තියෙනකෝ බලමු. කවුද? නුවන්තම තමයි. right okay. හරි. පැහැදිලිද හැමෝටම මොකද උනේ කියන එක කන්ෆර්ම් කරන්න? right හරි. එහෙනම් අපි ලියාගමු මේ උදාහරණ ටික නේද? හරි. ටක් ගාලා ලියා ගන්න. right ඉන්න මම උඩට කරන්නම් white board එක. පොඩ්ඩක් ස්ටක් වෙලා තියෙන්නේ.
හරි ලියාගමු. හරි ඉවරද? ඉවර නම් කියන්න. රයිට් එක්කෙනෙක් ඉවරයි. අනික කට්ටිය හරි ඉන්න අරුණට මං උඩට දානවා. 1 2 ලියන කවුරු හරි ඉන්නවනම් මට ඉන්ඩිකේට් කරන්න. මං 3 4 කියන උදාහරණ දෙක ගන්නවා.
හරි. ඉවරයිද කට්ටිය? හරි. ඔව් යෙසිත් අපි ක්ලාස් ටයිම් එක ඔන්ලයින් ක්ලාස් ටයිම් එක පැය එකහමාරක් කියලා තියෙන පුතේ. ඒතර අපි 3 පටන් ගත්තම 4:00මාර ඉවර කරනවා. සමහරවිට 4:00මාර ටිකක් පහුවෙලා ඉස්සරහට යන්න පුළුවන්. ඔන්ලයින් පැය දෙකම ඉන්න එක අපහසු නිසා තමයි පැය එකහමාර දාලා තියෙන්නේ. 4:00මාර කියලා ඔළුවේ තියාගන්න. 4:00මාර පොඩ්ඩක් එහාට මෙහාට වෙන්න පුළුවන් අපි කරගෙන යන වැඩ ටිකත් එක්ක. right? හරි. ලියලා ඉවරයිද? ගණන් ටික හදමුද අපි? දැන් තියෙන්නේ ඕගලන්ට ලබාගත් දැනුමෙන් ටක් ගාලා මට දේවල් ටික සෙටල් කරලා දෙන්න. හරි. මම දැන් ගණන් ටික ලියනවා. මේක ලියාගෙන ඉවර අය ගණන් ටික හදන්න පටන් ගන්න. ඔයගොල්ලෝ දන්නවා කරන්න ඕන දේ ගාන හැදුවා මට උත්තරේ වන්න එච්චරයි කරන්න තියෙන්නේ right? ඔව් ඔය හතර try කරන්නකෝ. හතර නෙමෙයි තුන. sorry. right. උත්තරයක් ආවත් අත්සරණිකේ කො බලමු. ඔව් පළවෙනි උත්තරේ හරි දුව. කසොන් ඔව් උත්තරේ හරි. පළවෙනි එකේ උත්තරේ හරි.
නුවන්ත ඔව් පළවෙනි උත්තරේ හරි දෙවෙනි උත්තරේ හරි බලමු තුන්වෙනි උත්තරේ ඔව් බොහොම හොඳයි තුන්වෙනි එකත් හරි very good හොඳයි අනිත් අයත් හදලා එවන්න බලන්න කසොන් ඔව් දෙවෙනි එකේ උත්තරේ හරි හොඳයි බුද්ධිට මං හිතන්නේ කනෙක්ට් වෙන එකේ ගැටලුවක් තියෙනවා right මං හිමීට මේ ගණන් තුන හදලා ඉවර කරනවා එකින් එක right හදලා ඉවර වෙන අය උත්තරේ වන්න රවිදු පළවෙනි එකේ ගැටලුවක් තියෙනවා දෙවෙනි එකත් චුට්ටක් බලන්න තුන්වෙනි එකේ උත්තරේ හරි පුතේ 1 2 උත්තර ටික චුට්ටක් නැවත බලන්න වෙයි තත්සරණි තුන්වෙනි එකේ උත්තරේ හරි හොඳයි රයිට් කසොන් තුන්වෙනි එකට උත්තරේ හරි හොඳයි අරුණලු ඔව් උත්තර ටික හරි පුතේ බොහොම හොඳයි තත්සරණි දෙවෙනි එකට උත්තරේ හරි හොඳයි රයිට් හරි මම මේකේ හදාගෙන යන උත්තර ටික බලන්න අඩුපාඩු තියෙන අය මල්කා දෙවෙනි එකට උත්තරේ හරි very good 1.1 එකෙන් දෙකේ පාදේ අඩු කරන්න ඕනේ 1.1 බිඳුවක් right ඒ කියන්නේ එකෙන් බිඳුවක් ගියාම 1යි එකෙන් එකක් ගියාම බිඳුවයි එකෙන් බිඳුවක් ගියාම 1යි බිඳුවෙන් එකක් අඩු කරන්න බෑ ඒක නිසා අපිට මේ පැත්තෙන් ගන්න වෙනවා දෙකක් දෙකෙන් එකක් ගියාම 1යි මෙතනින් එකක් ගත්ත නිසා දැන් තියෙන්නේ මෙතන බිඳුව ඒක නිසා ඉස්සරහට එන්නේ බිඳුව අපිට උත්තරේ ලියනකොට ඉස්සරහින්ම තියෙන බිඳුව අමතක කරලා ලියන්න පුළුවන්. ඔක තමයි දෙකේ පාදයේ උත්තරේ බවට පත් වෙන්නේ. රවින්දු right okay. හරි. right. දෙවෙනි ගාන මං හදනවා දැන් බලන්න දෙවෙනි ගානේ ගැටලු තිබ්බ කට්ටිය 271 අටේ පාදයෙන් අඩු කරන්න ඕනේ 77ක්. එකෙන් 7ක් අපිට අඩු කරන්න බෑ මේ පැත්තෙන් ගන්න වෙනවා. එතකොට මෙතනට 8ක් එනවා. 8යි 1යි 9යි. 9න් 7ක් ගියාම 2යි. 7න් අපි එකක් ඉල්ලගත්ත නිසා දැන් 7 ගාව තියෙන්නේ 6. 6න් 7ක් අඩු කරන්න බෑ. ඒක නිසා මේ පැත්තෙන් ගන්න ඕනේ. එතකොට 8ක් එනවා. 8යි 6යි 14යි. 14න් 7ක් අඩු වුණාම 7යි. මේ දෙකෙන් එක ගොඩක් ගත්ත නිසා යාගාව දැන් තියෙන්නේ 1. මෙතන තියෙන්නේ බිඳුව. එකෙන් බිඳුවක් ගියාම 1යි. ඒක නිසා 172 තමයි දෙවෙනි එකට එන උත්තරේ. right? හරි. එතකොට තුන්වෙනි කොටස
තුන්වෙනි එකේදී අපිට වැඩ කරන්න තියෙන්නේ 16 පාදයේ සංඛ්‍යාවක් එක්කනේ. 1D7 එහෙනම් අපි දීලා තියෙන්නේ 1D7 කියන 16 පාදයේ සංඛ්‍යාවෙන් අඩු කරන්න ඕනේ EF කියන 16 පාදයේ සංඛ්‍යාව. right හරි. එතකොට මෙතෙන්දී අපි සැලකිලිමත් වෙන්න ඕනේ මොනවා ගැනද? DEF වලින් නිරූපණය කරන අගයන් ටික ගැන නේද? ඒතර D කියන්නේ අපි දන්නවා 13යි, E කියන්නේ 14යි, F කියන්නේ 15යි කියලා අපි දන්නවා. දැන් අඩු කරන කතන්දරේ කරා නම් හරි. 7න් 15ක් අඩු කරන්න බෑ. ඒක නිසා මේ පැත්තෙන් එක ගොඩක් ගන්න ඕනේ. එතකොට ඔයාලට 16ක් හම්බ වෙනවා. 16යි 7යි 23යි. 23න් 15ක් ගියාම ඔයාලට ඉතිරි වෙනවා 8ක්. right? ඒක නිසා මෙතන 8යි කියලා ඔයාලට දාන්න පුළුවන්. right? 13න් එක ගොඩක් එහා පැත්තට ගත්ත නිසා ඔයාලට දැන් මෙතන තියෙන්නේ 12. 12න් 14ක් අඩු කරන්න බෑ. ඒක නිසා නුවන්ත දශමය සංඛ්‍යාවක් එක අඩු කරන්නේ නැහැ. 12න් 14ක් අඩු කරන්න බෑ. ඒක නිසා මේ පැත්තෙන් අපි එක ගොඩක් ගන්නවා. ගන්නකොට ඔයාලට 16ක් හම්බ වෙනවා. ඒකට ඒ 16යි මේ 12යි තමයි ඔයා දැන් එතනින් එහාට සලකන්නේ. ඒතර 16 12යි 28ක් වෙනවා. 28න් 14ක් ගියාම තව 14ක් ඉතිරි වෙනවා. right? ඒතර 14 කියන එක අපි 14 කියලා ලියන්නේ නැහැ. නේද? 14 අපිට නිරූපණය කරන්න පුළුවන් E අකුරෙන්. නේද? ඒක නිසා අපිට මෙතන E කියන අකුර පාවිච්චි කරන්න පුළුවන්. මේ එකෙන් තමයි එක ගොඩක් දුන්නේ. ඒ කියන්නේ මෙතන බිඳුවයි තියෙන්නේ. ඒ කියන්නේ මෙතනට බිඳුව තමයි එන්නේ. ඒක නිසා අපිට මේ උත්තරේ ලියන්න පුළුවන් E8යි 16 පාදයෙන් කියලා. හරි. තේරුණාද? අඩුපාඩු තියෙන අය හදාගන්න. කොබාන කාගෙද තුනම හරි ගියේ? උත්තර තුනම හරියට ආපු අය හිටියා. මට එවපු අයගෙන මම දැක්ක උත්තර තුනම හරි ගියා හිටියා. right? හරි. හොඳයි. ඊළඟ දවසේ අපි එතකොට කතා බහ කරනවා ඔයගලන්ගේ සංඛ්‍යා පද්ධති පාඩමට අදාළව තියෙන ඊළඟ කොටසයි පළවෙනි පාඩමේ ඉතිරි වෙලා තියෙන කොටසුයි. right? ඒක නිසා මේ දෙක කතා බහ කරන්න ඔළුවේ තියාගන්න. 3ට අපි ක්ලාස් එක පටන් ගන්නවා. right? 4:00 තමයි සාමාන්‍යයෙන් එන්න වෙන වෙලාව කියලා මතක තියාගන්න. ඔන්ලයින් ක්ලාස් එක, ෆිසිකල් ක්ලාස් එක පටන් ගත්තම පැය දෙකක් යනවා. right? ඒකේ ඇතුලේ අපි තියෙන දේවල් ටික ඉවර කරගමු. ලෑස්ති පිට ඉන්න. right? මම ලබන සතියේ අර ඔගොල්ලෝ සඳහන් කරලා තිබ්බ අතපසු වීම් ටික පොඩ්ඩක් මතක් කරන්නම් මේ පැත්තට. right? වෙන්න පුළුවන් මේ වෙලාවේ අපි පොඩ්ඩක් දුරස්ත දෙයක් නෙමේ කරගන්නේ. ඒක නිසා වෙන අඩුපාඩු වලට හැමෝම එක්ස්කියුස් කරන්න හුරු වෙන්න. right? ඒ වෙලාව අපි දේවල් ටික හරියට සෙටල් කරගමු. right? හරි. එහෙනම් ගිහිල්ලා එන්න. thank you very much අද ආවට. හැමෝටම good night. ලබන සතියේත් එහෙනම් මේ වෙලාවටම අපි ආයෙ හම්බ වෙනවා. right? හරි. ගිහිල්ලා එන්න. thank you very much හැමෝටම.